කටයුතු කරනවා කියලා. ඒ අනුව අපිට මේ එක සැපයුම් කරුවෙක් අපි උත්සාහ කරා වුන් ඉල්ලුවේ අපිට ණයවර ලිපියක් විවෘත කරලා දෙන්න කියලා. ඒ අනුව මහ බැංකුව ඒ ණයවර ලිපියට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය අපිට ලබා දුන්නා. මීට සති දෙකකට පෙර එන්නේ අපි කියන්නේ ජුනි මාසේ 9 වෙනිදා අපි එකක් නැබක් ලබා ගැනීමට බලාපොරොත්තුෙන් හිටියා. ඒකට අපි බලාපොරොත්තුනේ 3 වෙනිදා හෝ 4 වෙනිදා ණයවර ලිපිය විවෘත කරන්න. 3 වෙනිදා හෝ 4 වෙනිදා ලිපිය විවෘත කරන්න ගියාම අපි ලංකා බැංකුවේ අපිට ඒක විවෘත කරගන්න බැරි වුණා. මුදල් නොතිබීම නිසා, ඩොලර් නොතිබීම නිසා. ඊළඟට අපිට මහජන බැංකුවේ ණයවර ලිපිය විවෘත කරන්නට අපිට අවශ්‍ය රුපියල් සහ අවශ්‍ය ඩොලර් දෙකම අපිට ලැබුණා. ලැබුණට පස්සේ ණයවර ලිපිය විවෘත කරන්න මහජන බැංකුව කටයුතු කරා. නමුත් අවාසනාවට මහජන බැංකුව විවෘත කරපු ණයවර ලිපිය පිළිගන්න කටයුතු කරේ නැහැ. ඒ ජාත්‍යන්තර බැංකුව ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංක් එකෙන් තමයි ඒ ණයවර ලිපිය accept කරනවද කන්ෆර්ම් කරනවද කියන එක තිබුණේ ඒ ඔවුන්ගේ ගනුදෙනුවන් කරුවන් එක්ක. ඒක ප්‍රතික්ෂේප වුණා. ඉන්පසු අපි ඉන්දියානු බැංකු දෙකක් කරහා ඒ ණයවර ලිපිය සනාථ කර ගැනීමට උත්සාහ කරා. ඒ උත්සාහයත් අපිට නිෂ්ඵල උත්සාහයක් වුණා. ඒකත් ප්‍රතික්ෂේප වුණා. අවසානයේදී ඔවුන්ගේම වෙනත් මූල්‍ය ආයතනයක් කරහා තමයි ඒ ණයවර ලිපිය තහවුරු නොවුනත් පිළිගැනීම සඳහා එකඟතාවය පළ කරේ සිංගප්පූරුවේ සමාගමක් කරහා. ඒ අනුව තමයි අපිට කාලය ලබා දීලා තිබුණේ මේ නෞකාව පෙට්‍රල් රැගත් නෞකාව 22 වෙනිදා රාත්‍රී කාලයේ ලංකාවට පැමිණීමටත් 23 වෙනිදා වෙන විට මේකේ ගොඩබෑමේ කටයුතුත් සිදු වෙනවා කියන එක. ඉන්පසුව වුන් අපිට දැනුවත් කිරීමක් කරා මේක තව දවසක් කලින් එන්න පුළුවන් වෙයි කියලා වුන් අපිට ඇත්තටම එවලා තිබුණා. ඔවුන්ගේ යාත්‍රාව ගමන් ගන්න දිශාවන් පවා එවලා තිබුණා. ඉන්පසුව තමයි ඔවුන්ගේ බැංකුව සමග සාකච්ඡා කරලා අපිට ඊට පස්සේ කිව්වේ මේක තව දවසක් පරක්කු වෙනවා කියලා 23 වෙනිදා වගේ දවසක තමයි කිව්වේ තව දිනයක් විතර පරක්කු වෙයි රාත්‍රී වෙයි. ඔවුන්ගේ යම් තාක්ෂණික කාරණා කීපයක් තියෙනවා. ඔවුන්ගේ මූල්‍ය සමාගම් එක සාකච්ඡා කරන්න කියලා. නමුත් අවසානයේදී අවාසනාවට මේ මූල්‍ය සමාගම් දැනුවත් කළ තිබුණා ඒ මව් සමාගමට විශේෂයෙන්ම අත්පිට මුදලක්. ඔවුන්ට කියන්නේ මේ නැව අපේ වරායට ඇතුළත් වෙන්න පෙර යම් කිසි මුදලක් තැන්පත් කළ යුතුයි කියලා. එතකොට අපේ නිලධාරීන් අපිට කිව්වේ එහෙම මුදල් තැන්පත් කරන්න බෑ අපේ නීතිමය ක්‍රමවේදයක් තුලේ. අඩුම තරමේ අපි පරීක්ෂා කළ යුතුයි මේ තියෙන ඉන්ධන පිළිබඳව. අඩුම තරමේ වරායට පැමිණිය යුතුයි. ඒ නිසා පළවෙනි සැරේට කටයුතු කරන සමාගමක් නිසා සැපයුම් කරුවෙක් නිසා ඒක කිසිසේත් අපිට කළ නොහැකි දෙයක් කියලා අපිට කාලයක් තිස්සේ දීර්ඝ කාලයක් තිස්සේ කරපු සැපයුම් කරුවන්ට නම් යම් ක්‍රමවේදයක් තියෙනවා අපිට අඩුම තරමේ escrow account එක දාන්න. නමුත් ඔවුන්ගේ ගිණුමට තැන්පත් කරන්න ඉල්ලීමක් කරා මුදල්. ඒක අපි කිසිසේත්ම කළ නොහැකි බව අපි දැන්නුවා. ඊට පස්සේ තමයි අපි ඔවුන්ට කිව්වේ වරාය තුලට ගෙනල්ලා වරායේ ඒ ඉන්ධන පරීක්ෂා කරලා බලලා. අපි දන්නේ නැහැ මොකද නැවක් එනවා කිව්වට නැව ඇතුලේ මොන ඉන්ධනද තියෙන්නේ කියන එක. අපිට විවිධ ලේඛන දෙන්න පුළුවන්. ලේඛන සකස් කරන්න පුළුවන්. ඒ නිසා ඉන්ධන වරාය තුලට ගෙනල්ලා වරායේදී එහෙම නැත්නම් අපි කිව්වා අඩුම තරමේ ලංකාවේ මුහුදු තීරයේදී අපි එවන්නම් වෙන යාත්‍රාවක් ඒකෙන් ටෙස්ට් රිපෝට් එකක් අරගෙන ඒ ටෙස්ට් රිපෝට් එක හරියනවා නම් අපි යම් කිසි මුදලක් අපි ලබා දෙන්න කටයුතු කරන්න. නමුත් ඒකට එකඟ වුණේ නැහැ. ඒ අනුව අපි ඒක ප්‍රතික්ෂේප කරාට පස්සේ ඔවුන්ගේ සමාගම මූල්‍ය සමාගම උපදෙස් ලබා දීලා තිබුණා ඒ මව් සමාගමට ලංකාවේ තියෙන මූල්‍ය තත්ත්වය සහ ලංකාවේ බැංකුවල ශ්‍රේණිගත කිරීම පහත වැටලා තියෙන මොහොතක ඔවුන්ට මේ වෙනුවෙන් තියෙන අවදානම ගත නොහැකි බවත් ඒ නෞකාව ඉන්දියාව බලා පිටත් කරන බවත් තමයි ඔවුන් දන්වලා තිබුණේ. ඒ අවසානයේදී අවසාන වශයෙන් අපි දැක්කේ ඉන්දියාවේ බැංගලෝර නගරේ වරායක් වෙත ඒ නෞකාව ගෙනියනවා. ඊට පස්සේ අපි උත්සාහ කරා ඒ නෞකාවම අපේ මෙහි ඉන්න වෙනත් සැපයුම් කරුවෙක් කරහා දීර්ඝ කාලිනව අපිට කටයුතු කරන සැපයුම් කරුවෙක් කරහා මිලදී ගන්න පුළුවන්ද කියලා. නමුත් ඒ වන විටත් ඔවුන් ප්‍රතික්ෂේප කරා පමණක් නෙවෙයි ඒ නෞකාව වෙනත් සමාගමකට අලෙවි කරන්නත් කටයුතු කරන්න ඔවුන් ගිවිසුම් ගත වෙලා තියෙනවා. ඒ නිසා අපිට ඒ නෞකාව අහිමි වුණතරක් නෙවෙයි ඉන් පසුව තිබුණු නෞකා කීපයක් තිබුණා ඒ සමාගමෙන්ම ලබා දෙන නියමිත වෙලා 30 වෙනිදා සහ අපිට අත්‍තරම කිව්වේ 27 වෙනිදා වෙනකන් කල් දෙන්න කියලා 30 තව එකක් එනවා 27 එනවා කියලා. නමුත් මේ තිබුණු අත්දැකීමත් එක්ක අපි තීන්දුව කරා මේ සමාගම තවදුරටත් කටයුතු කරොත් අපි තවත් අමාරුවට වැටෙන නිසා අපි ඔවුන්ට කිව්වා අපිට මේ ණයවර ලිපිය තවදුරටත් පවත්වාගෙන යන්න බෑ. ඒ නිසා ඒ ගිවිසුමෙන් ඉවත් වෙන්න කියන එක. ඒ අනුව අපි එදා ඉඳලා අපි කල්පනා කරා
අපිට තියෙන ඩොලර් මිලියන අපි 30ක් ගෙවලා ඉවර කරා දැවිතෙල් නෞකාවකට මීට දින කිහිපයකට ඉස්සෙල්ලා ඩොලර් මිලියන 34ක්. ඒතර ඩොලර් මිලියන 44ක පමණ මුදලක් අපි තැන්පත් කළ තිබුණා මහජන බැංකුවේ රුපියල් සහ ඩොලර් කියන දෙක මේ ණයවර ලිපිය විවෘත කරන්න. ඒතරේ ඩොලර් ප්‍රමාණය තියෙන්නේ මහ බැංකුවේ. ඒ නිසා මේ මහ බැංකුවේ තිබිච්ච එකත් එක්ක ඒ 44යි අපේ ගිණුමේ තිබුණු ඩොලර් මිලියන 19ක ආසන්න ප්‍රමාණයත් මහ බැංකුවෙන් අපිට තව ලබා දෙන්න ඩොලර් මිලියන 40ක් පමණ තව ඉතුරු කරගෙන තිබුණා. ඒතර මේ ඩොලර් මිලියන 100ට කියන ප්‍රමාණයට අපි ඊට පස්සේ තමයි සාකච්ඡා කරන්න පටන් ගත්තේ අපිත් එක දීර්ඝ කාලීනව හිටපු සැපයුම් කරුවන්ගෙන් අත්පිට මුදලට හරි කමක් නැහැ මේ කටයුත්ත කරන්න කියලා. නිසා මේ මොහොතේත් මේ සමාගම් එක සාකච්ඡා කරනවා. මොකද කිසිම සමාගමක් පෙර ගෙවුමක් නැතුව දැන් අපිට ඉන්ධන ලබා නොදෙන තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ. ඒක අපි කනගාටු වෙනවා මේ තත්ත්වයට පත්වීම පිළිබඳව. ඩොලර් මිලියන 550ක් පමණ මේ මාසේ අවශ්‍යලා තිබුණත් අපිට 130ක් පමණයි අපිට තිබුණේ. නමුත් විවිධ සැපයුම් කරුවන් දේශීය වශයෙන් ඉන්න නියෝජිතයෝ ඔවුන් අපිට කිව්වේ ඔවුන්ගේ තියෙන අපහසුතාවය මොකද අපි තේරුම් ගන්න ඕනේ ඩොලර් මිලියන 735ක් පමණ ප්‍රමාණයක් මේ රටෙන් ගෙවිය යුතුව තිබෙන අවස්ථාවක ඔවුන්ගෙන් සමාගම් වලින් තව දුරටත් තෙල් ලබා ගැනීම ඉතාමත්ම දුෂ්කර කාර්යයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි දැන් උත්සාහ කරනවා කඩිනමින් මම දින වකවානු කියන්නේ ඉක්මන් වෙන්න යන්නේ නැහැ නැවතත් සනාත කර ගැනීමකින් තොරව අපි ඇත්තටම සනාත කරගෙන තමයි පහුගිය කාලේ කිව්වේ. නමුත් අපි නාවිකංශයේ ඒ සැපයුම් කරුවන්ගෙන් සනාත කර ගැනීමෙන් පෙර අපි කියන්නේ නැහැ කියලා අපි තීරණය කරා. මොකද සාමාන්‍යයෙන් නැවක් කාවට පස්සේ shipping agent දෙන්න ඕන නැව. ඇත්තටම shipping agent දෙන්න කතා කරාට පස්සේ තමයි අපි එදා කිව්වේ 23 වෙනිදා සහ 24 වෙනිදා මේ නෞකා දෙක එනවා කියලා. නමුත් අවාසනාවට ඒ shipping agent ලබා දෙන්න කටයුතු කරද්දිත් ඔවුන් ඒ කටයුත්ත හරියට කරලා තිබුණ නැහැ. ඒස අපිට දුෂ්කර කාර්යයක් තියෙන්නේ අභියෝග